යෞවනයන්ට වැඩි අවධානයක් දෙන්න. යෞවනයන්ගේ මනසෙහි ඔබ අද වපුරන බීජ ඔවුන් සමගම වැඩෙන අතර දිනක ඔවුන් ලෝකය වෙනස් කරනු ඇත. ජැක් මා. මොරටුව විශ්වවිද්‍යාලීය ලියෝ සමාජයේ සෙසුන් විසින් සංවිධාන කරනු ලබන ස්වාධීන රූපවාහිනී සේවය යෞවනය වැඩසටහන මගින් මාධ්‍ය අනුග්‍රහය දක්වන මයින්ඩ් එක්ස්ට්‍රා නවෝත්පාදන තරගාවලියේ දෙවන අදියර ලෙස නව නිපැයුම්කරුවන් දැනුවත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමවේදය යටතේ විශේෂ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වේ. ඒ යටතේ පළමු සම්මන්ත්‍රණය ලෙස නවෝත්පාදන යෝජනා ලබා ගැනීමට අපේක්ෂිත අලිමිනිස් ගැටුම, කසල ප්‍රතිචක්‍රීකරණය, පිරිසිදු පානීය ජලය යන ක්ෂේත්‍රයන්හි දැනට හඳුනාගෙන ඇති ගැටලු සහ නවෝත්පාදන අවස්ථා ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් මහාචාර්ය මෙත්තිකා විතානගේ, ආචාර්ය සුමිත් පිලපිටිය සහ ආචාර්ය රන්දිකා ජයසිංහ යන විද්වතුන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය. දෙවන හා තෙවන සම්මන්ත්‍රණයන්හිදී තරුණ ව්‍යවසායකයන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම, එය ව්‍යාපාරික අවස්ථා සඳහා භාවිත කිරීම ආදී කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදී. එය මිගාර අමිතෝදන, උත්පලී තිලකරත්න, රංග පීරිස්, චතුර මදුමල්, නිසංසලා අබේරුවන්, කෝසල ජයසුන්දර යන සම්පත්ධාරීන්ගේ දායකත්වයෙන් සිදුවිය. මයින්ඩ් එක්ස්ට්‍රා තරගාවලිය සඳහා නවෝත්පාදන අදහස් බාර ගැනීම මේ මස 15 වනදායින් අවසන් වේ. අසීමාන්තික සිහින උදෙසා යෞවනය. මම ඔබේ හුස්ම තුල රැඳි ප්‍රාණයයි. මම ඔබේ හද ගැස්මේ රිද්මයයි. මම ඔබේ ජීවිතයේ ආශ්චර්යයි. මම සොබාදහමයි. මේ හිරුවිමන යට මිහිතලය මත ජීවත් වෙන අපි සොබාදහමට කොයිතරම් ආදරය කරමින්, එහෙම නැත්නම් සොබාදහමට කොයිතරම් අවනත වෙමින් අපේ ජීවිත පවත්වාගෙන යන්න ඕනද, එහි වැදගත්කම කොයිතරම්ද කියන කාරණාව පහුගිය කාල වකවානුව තරම් අපට කියා දීපු කාලයක් තවත් නැහැ. ඒ නිසා සෑම ශේෂ්ත්‍රයකම ප්‍රගතිය, උන්නතිය ගැන හිතන අපි සොබාදහමට අවනත වෙමින් ඒ ශේෂ්ත්‍රයේ ඉදිරිය ගැන කතාබහ කරනවා නම් අපේ රට මේ මිහිතලයේ සුවපත් කරන්න ඒක වඩා වටිනා අදහසක් විතරක් නෙමේ, ප්‍රායෝගික තලයේ හසුරවන්න පුළුවන් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ යෞවනයේ අසීමාන්තික සිහින ජය ගන්න ඔබට උදව් කරන යෞවනයේ වැඩසටහනෙන් අපි අද දවසේ කතාබහ කරන්න හිතුවා සොබාදහමට අවනත වෙමින් යෞවනය ජයගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ. අපි ආරාධනා කළේ අද දවසේ මහාචාර්ය රංගික හල්වතුර මහතාට. ඔබ තමයි මේ ගැන කතා කරන්න ඉතාම සුදුසුම කෙනා. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න. ඇත්තටම අපි මේ සොබාදහමත් එක්ක ඒකාත්මික වෙමින් යෞවනය ජය ගන්නවා නම් කොහොමද ඒකට පා තබන්න ඕන? අමිල ඒ කතාවට එන්න ඉස්සෙල්ලා
අපි අද ඉන්නේ වෙනස් තැනක අමිල. අපි වෙනදා ඉන්නේ සමහරලාවට අර මේ බිල්ඩින් එකක් ඇතුලේ ලයිට් අර කෘත්‍රිමව දාපු ලයිට් ටිකක් එක්ක කෘත්‍රිමව නිර්මාණය කරපු පරිසරයක් ඇතුලේ ඉඳගෙන තමයි අපි වැඩසටහන් කරේ. බොහෝමයක් වැඩසටහන්. එහෙමත් නැත්නම් අපි කර්මාන්ත ශාලාවකට ගියා නැත්නම් අපි අර ස්වභාවික පරිසරයෙන් මිදිලා තමයි අපි වෙනදා යෞවනයේ වැඩසටහන කරගෙන ගියේ. ඉතින් පළවෙනි වතාවට සමහරලාට බලන කෙනෙකුට එක පාටම දැනෙන්න පුළුවන් යම්කිසි වෙනසක්. ඒ වෙනස තමයි අමිල අපිට වැදගත් වෙන්නේ කොහොමද මේ අර අපි සාම්ප්‍රදායික ඒ නැත්නම් ගතානුගතික තව කෙනෙක් ජීවත් වෙන ක්‍රමයක් එක්ක නැත්නම් තව කෙනෙක්ගේ ජීවිත රටාවත් එක්ක තව දෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන ක්‍රමවේදයක් ඇතුලේ ජීවත් වෙච්ච චරිතයක් තමන් වෙන්නේ කොහොමද? තමන් ස්වභාවික වෙන්නේ කොහොමද? තමන් ඇතුලේ තමන්ගේ හොයාගන්නේ කොහොමද කියන එක තමයි අමිල මෙතන වැදගත් වෙන්නේ. ඉතින් ඒක කරගන්න පුළුවන් නම් අපිට හැකියාව තියෙනවා නම් තමන් කවුද කියන එක මේ පරිසරය ඇතුලේ ඉඳගෙන නැවත මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ මෙනෙහි කිරීම ඇතුලේ තමන්ව හරියට අර රීඩින් එකක් තමන් ගැන කියවීමක් ගන්න පුළුවන් නම් යෞවනයේ නෙමේ අමිල ඕනම කෙනෙකුට මං හිතන්නේ ජීවිතේ ජය ගන්න පුළුවන් කියන එක කියන්න පුළුවන්. අසීමාන්තික සිහින උදෙසා යෞවනය. ඇතින්ම ඔබ නියලෙන කුමන ශේෂත්‍රයකින් උනත් සොබාදහම විනාශ කරගෙන ඔබ ඒ ශේෂත්‍රයෙන් ඉහළට යනවනම් ඒකේ වටිනාකමක් නැහැ. සොබාදහමත් රැකගෙන ඔබේ ශේෂත්‍රය තුළ ඉදිරියට යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මේක අපි යෞවනයින්ට ලබා දෙන ඉතාම වැදගත් පණිවිඩයක්. යෞවනය තුළ සොබාදහම රැකගනිමින් සොබාදහමට ආදරය කරන්න පුරුදු වෙමින් කොහොමද ඔබේ ඉලක්ක අරමුණු ජයගන්න කියන කාරණාවට මහාචාර්යතුමා දැන් අපි නවනිපැයුම් ශේෂ්ත්‍රය පිළිබඳව ටිකක් වැඩිපුර කතා බහ කළොත් කොහොමද මේ නවනිපැයුම් ශේෂ්ත්‍රයට සොබාදහම එකතු වෙන්නේ? අමිල මේක ගැන කතා කරනකොට මම දැන් අපිට කරුණු කාරණා කීපයක් ගන්න පුළුවන්. පළවෙනි කරුණු කාරණාව තමයි නැත්නම් පළවෙනි කාරණාව තමයි අමිල කොහොමද මේ පරිසරයෙන් අපි දේවල් ඉගෙන ගන්න කියන එක. ගොඩක් වෙලාවට අපි හිතන දෙයක් තමයි අපිට අත්දැකීම් සහ අධ්‍යාපනය කියලා ගත්තට පස්සේ අධ්‍යාපනය කියලා කියන්නේ පොතපතෙන් හොයාගන්න දේ සමහරලාට පන්ති කාමරය ඇතුළට ගියාට පස්සේ ගුරුවරයා කතා කරන දේ විශ්වවිද්‍යාලය ඇතුළට ගියාට පස්සේ ඒ ආචාර්යවරයා කතා කරන දේ එතනිනුත් එහාට ගියාට පස්සේ සමහරලාට අද අපේ දුව දරුවෝ දකින්න දෙයක් තමයි අධ්‍යාපනයේ තියලා තියෙන ලැප්ටොප් එකක් නැත්නම් ටැබ් එකක් ඇතුලේ. ඒතර මේ අන්තර්ගතේ මේ අන්තර්ජාල නැත්නම් අපි දෝ මාර්ගගත අධ්‍යාපනයෙන් හෝ මොනියම් විදියකින් මේ අධ්‍යාපනය කියන එක අපි ලඝු කරලා තියෙනවා මේ පොතපතින් නැත්නම් මේ පරිශීලනය කරන නැත්නම් මේ කන්ටෙන්ට් එකට නැත්නම් මේ විෂය මූලික අධ්‍යාපනයකට අපි ලඝු කරලා තියෙනවා. ඉතින් ඔබට ගියොත් අපි නිකන් එතනට එන්න ඉස්සෙල්ලා අපි කල්පනා කරලා බැලුවොත් අපේ මුතුන් මිත්තෝ කොහොමද අධ්‍යාපනය ලැබෙන්නේ නැත්නම් ඔවුන් තාක්ෂණයත් එක්ක හිටියේ නැද්ද නැත්නම් ඔවුන් නව නිර්මාණ කරේ නැද්ද? ඒතර අධ්‍යාපනයෙන් නම් නැත්නම් විශ්වවිද්‍යාලය ඇතුලේ නම් නැත්නම් පන්ති කාමරයේ ඇතුලේ ගුරුවරයෙක්ගේ අනුදැනුම මත නම් අධ්‍යාපනය තිබුණේ නැත්නම් ඒකත් එක්ක නම් නව නිර්මාණ බිහි වෙන්නේ අමිල. ඉතිහාසයේ නව නිර්මාණ බිහි වෙන්න බෑ. ඉතිහාසයේ තාක්ෂණයක් බිහි වෙන්න විදියක් නැහැ. ඔබ ගියොතින් අපේ ඉතිහාසයේ අපේ මුල් හොයාගෙන නියම මුල් හොයාගෙන ගියොතින් අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. මම දන්නේ අපේ දරුවෝ ඉතිහාසයේ කියලා කතා කරන විෂයපතේ ඇතුලේ අපිට හැකියාව තියනවාද ඔය කියන දැනුම හොයාගෙන. නමුත් නියම ඉතිහාසයේ නියම මුල් හොයාගෙන ගියොතින් නියම විදියට පරිශීලනය කරන්න උත්සාහ කරොතින් ඉතිහාසයේ නැත්නම් ඉතිහාසයේ විඳින්න උත්සාහ කරොතින් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ ඉතිහාසයේ ඇතුලේ ඉතිහාසයේ තියෙන අහුකොන් ඇතුලේ ගොඩක් නව නිර්මාණ සිද්ධ වෙලා තියෙනවා. ගොඩක් අලුත් තාක්ෂණය බිහි වෙලා තියෙනවා. සමහරලාට අපි නැනෝ තාක්ෂණය ගැන අද කතා කරාට නිනිති තාක්ෂණය ගැන කතා කරාට නිනිති තාක්ෂණය කියන වචනේ නොතිබුණාට නිනිති තාක්ෂණයේ තියෙන ඒ මූලික හරයන් අපේ ඉතිහාසය ඇතුලේ තාක්ෂණයේ තියෙන අපි ගත්තොත් දැව අපි මේ ඉන්න පරිසරයේ තියෙන්නේ ලී වලින් පදම් කරපු දෙයක්. ඔබට මං හිතන්නේ කෙනෙකුට අර ක්ලෝස් අප් එකක් ළඟ සමීප රූපරාමුවක් ගන්න පුළුවන් කියලා. නමුත් ඔබ දැක්කොත් ඔබට පේනවා මේ ලී දිරලා තියෙනවා. මේකට හොඳ අලුත් තීන්ත ආලේප කරලා තියෙනවා. සමහරවිට අලුත්ම විදියේ තාක්ෂණයත් එක්ක ආලේප කිරීම කරලා තියෙන්න පුළුවන්. නමුත් මේ තාක්ෂණය ඇතුලේ නිර්මාණය කරපු මේ පරිසරයත් යම්කිසි විදියක කාදනය කර නැත්නම් මේ පරිහානියකට ලක් වෙලා තියෙනවා. නමුත් ඔබ ගියොතින් යම්කිසි විදියක අනුරාධපුර පොළොන්නරු යුගයක නැත්නම් එතනිනුත් එහාට ගිහිල්ලා ඔය නුවර යුගයේ හෝ යම්කිසි ස්ථානයකට ගියොතින් අවුරුදු 100ක් 200ක් පරණ දැව අපිට දැක ගන්න පුළුවන්. අපේ ආච්චි සීයාගෙන් ඇහුවා නම් කොහොමද මේ සීයේ මේ ලී පදම් කරේ නැත්නම් ලී කල් තියාගන්න මේ කීවේ කොහොමද කියලා ඇහුවොත් මම දන්නේ නැහැ ගෙදර ඉන්න දරුවට මේ ප්‍රශ්නේ අහන්න සීයා ළඟ පාත ඉන්නවාද කියලා. නමුත් ඔබගේ සීයාගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවොත් ඔබගේ සීයා කියයි සමහරවිට සීයා නෙමෙයි සීයාගේ සීයා නැත්නම් සීයාගේ තාත්තා ලී පදම් කරේ මඩේ ගිල්ලලා කියලා. ඒතර මඩේ ගිල්වීම ඇතුලේ
ඒක තියෙන පුංචි මේ පශ්චාංශු නැත්නම් එතනින් අපිට එතනුත් එහාට ගිහිල්ලා යම් යම් රසායනික ද්‍රව්‍යයන් මේ ලී ඇතුළට ගියා. ඒතර ලී ඇතුළට ගියේවිමත් එක ලී ඇතුළේ තිබිච්ච දේවල් එළියට ගියා. ඔවුන් ওই තාක්ෂණය දැනගෙන හිටියේ නැහැ. ওই තාක්ෂණය ඇතුළේ තියෙන වචන දැනගෙන හිටියේ නැහැ. නමුත් ඔවුන් දැනගෙන හිටියා පරිසරයේ දේවල් පරිසරය අනුකරණය කිරීම ඇතුළේ අනුකරණය කිරීම සහ කොපි කිරීම අනුකරණයම නෙමෙයි අතරම කොපි කිරීමක්. ඒකේ තියෙන මූලික හරයන් උකහා ගැනීම ඇතුළේ ඔවුන්ට නව නිර්මාණ කරන්නට සහ අලුත් තාක්ෂණය හොයා ගැනීමට හැකියාව තිබුණා කියන එක ඕන් ඉගෙන ගත්තා. ඒක තමයි එක පැත්තකින් අපි පරිසරයත් එක්ක බද්ධ වෙලා වැඩ කරනකොට පරිසරය ඇතුලේ අපිට ඉගෙන ගන්න තියෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි අමිල. මේ කතා කරන මූලික හරයන් අධ්‍යාපනයේ තියෙන මූලික හරයන් වල මූලික ඇතුළටම ගිහිල්ලා බැලුවොත් ඒක හොයාගෙන තියෙන මේ පරිසරය ඇතුලේ. ඒතකොට පරිසරයෙන් ඉගෙන ගන්න තියෙන දේවල් අනන්තයි අප්‍රමාණයි. ඒක එක පැත්තක්. ඒතකොට නව නිර්මාණකරණය ඇතුලේ නව නිර්මාණයට අවශ්‍ය කරන වස්තු බීජ ඒකේ මූලික හරයන් ටික අපිට පරිසරයෙන් ගන්න පුළුවන්. ඒක පළවෙනි දේ. දෙවෙනි කාරණාව තමයි අමිල මේ අපි කරන නව නිර්මාණ කොහොමද පරිසරයට හානිදායක නැතුව නැත්නම් අපේ ඉදිරි පරම්පරාවට හානි නොවන විදියට නිර්මාණය කරන්න කියන එක ඒකත් නැවත පරිසරයත් එක්ක බද්ධ වෙලා කතා කරන්න සිද්ධ වෙනවා. අපි මේ දවස්වල ඉතාමත්ම මේ ප්‍රබල මාතෘකාවක් වෙලා තියෙනවානේ මේ තිරසර සංවර්ධන නැත්නම් sustainable development අපි SDG නේ sustainable development goals ගැන කතා කරනවා. ඔතිනුත් එහාට ගිහලා හරිත නිර්මාණ කතා කරනවා. හරිත ආර්ථිකයක් ගැන කතා කරනවා. හරිත නිර්මාණ, හරිත ගොඩනැගිලි, හරිත දේශපාලන මේ හැමතැනම හරිත කියලා කතා කරනවා. මේ හරිත කියලා කියන්නේ කොළ පාට තින්ත ටිකක් ගෙනල්ලා කොළ ආලේප කරණයක් කියන එක නෙමෙයි. ඊට වඩා එහා ගිය බරපතල මේ සංකල්පයක්. ඒකේ මූලික හරයන් අපි ඉතාමත්ම පැහැදිලිව තේරුම් ගන්න සිද්ධ වෙනවා. අර මම ඉස්සෙල්ලා කිව්වා මේ කොළ පාට තින්ත ටිකක් ගෑව පළියට මේක හරිත නැත්නම් නියම අර හරිත බවට පරිවර්තනය වෙන්න. ඒ වගේම තව කෙනෙකුට හිතන්න පුළුවන් මේ අමිල මේ සස්ටේනබිලිටි නැත්නම් මේ තිරසර සංවර්ධනය කියලා කියන්නේ අපි ආයේ ගල් යුගයට යන්න ඕනේ. මේ වගේ කොළ කෑලි ටිකක් කොතාගෙන මේ වගේ පරිසරයක ගිහිලා ජීවත් වෙන්න ඕනේ. ඒකත් නෙමෙයි තිරසර සංවර්ධනය කියන්නේ. තිරසර සංවර්ධනය නැත්නම් තිරසර නිර්මාණ ඇතුලේ අපි කියන්න උත්සාහ කරන නැත්නම් ඒක ඩිෆිනිෂන් එකේ අර්ථකථනයට ගියොතින් අමිල ඒකේ අර්ථකථනය ඇතුලේ කියවෙන්නේ ඔබගේ ජීවිතයේ සතුට භුක්ති විඳින්න. ඒකේ ඇතුලේ කියන්නේ නෑ ඔබ නැවත ඔබගේ ජීවිතයේ තියෙන සියලුම සැප සම්පත් අයින් කළා ඔබ ජීවත් වෙන ක්‍රමවේදය අයින් කළා නැවත ගල් යුගයට ගිහිලා කොලාතු වැඳගෙන ඉන්න කියන එක නෙමෙයි. නමුත් ඒක ඇතුලේ තව මූලික හරයක් එළියට එනවා අමිල. ඒක තමයි මේ ඔබගේ සතුට භුක්ති විඳින ගමන් ඊළඟ පරම්පරාවකට තමන්ගේ සතුට ඕන්ට ඕන විදියට භුක්ති විඳීමේ අයිතිය අහුරවන්න එපා කියන එක. ඕක තමයි සස්ටේනබිලිටි ගැන කතා කරන්නේ. ඕක තමයි තිරසර සංවර්ධනය. නැත්නම් මේ හරිත කියන සංකල්පය ඇතුලේ ඉන්නේ. ඒතර අපිට නැවත හිතලා බලන්න වෙනවා. අමිල ප්‍රශ්නයක් මගෙන් අහන්න ඉස්සෙල්ලා මම උත්තරයක් දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඇත්තටම අපි මේ කතා කරන තිරසර සංවර්ධනය නැත්නම් මේ කියන හරිත සංවර්ධනය නැත්නම් මේ නව නිර්මාණ එක්ක ඔය කියන කතාව කරනවා. අපි පුංචි උදාහරණයක් ගමුකෝ. අපි අනාගත පරම්පරාව වෙනුවෙන් ගොඩක් තීරණ ගන්නවා. අපි හරි ආසයි තව කෙනෙක් වෙනුවෙන් තීරණ ගන්න. ඕකත් එක්තරා විදියක වැරදි මතවාදයක් අපේ සංස්කෘතිය ඇතුලේ තියෙන. අපි ජීවත් අනුන්ට ඕන විදිහට අපි අඳින්නේ තව කෙනෙකුට ඕන විදිහට අපි කතා කරන්නේ තව කෙනෙකුට ඕන විදිහට. ඒතර තමන් කවුද කියන එක තමන්ගේ ඇතුලෙන් එළියට එන්න තියෙන අවස්ථාව අහුරලා දෙන එක පැත්තක්. ඒ වගේම තමයි අපි හරි කැමති අමිල අනුන් වෙනුවෙන් තීරණ ගන්න. අපි තීරණ ගන්නවා අපේ දෙමව්පියෝ වෙනුවෙන්. අපි තීරණ ගන්නවා අපේ දරුවෝ වෙනුවෙන්. සමහරවිට ඔතිනුත් එළියට ගිහිල්ලා සමහරවිට ඔය මේ පොලිසි මේකින් නැත්නම් මේ ප්‍රතිපත්ති සම්පාදකයෝ සහ ඔය අලුත් දේවල් ගැන කතා කරන පිරිස් අනාගත පරම්පරාව වෙනුවෙන් තීරණ ගන්නවා කියලා කතා කරනවා. අපි දැකලා තියෙනවා මහා මාර්ග ඉදි වෙනවා, ගොඩනැගිලි ඉදි වෙනවා. ඇත්තටම අපි මේ කරන ඔය කියන හරිත සංවර්ධනය ඇතුලේ නැත්නම් මේ තිරසර සංවර්ධනය ඇතුලේ ඔය අපි කරන්නේ හරි දේද කියන එක නැවත හිතා බලන්න සිද්ධ වෙනවා. අපිට නෙමෙයි අපි ඒක වරද්දගෙන තියෙනවා. නමුත් ඊළඟ පරම්පරාවට හිතන්න අපි අවකාශය හදලා තියෙනවාද කියන එකත් හිතන්න සිද්ධ වෙනවා. දැන් අමිලයි මමයි අද අපි කැමති වුණා මේ වගේ ස්වභාවික පරිසරයකට ඇවිල්ලා ජීවත් වෙන්න. ඒතර අපිට කියන්න පුළුවන්ද ඊළඟ පරම්පරාව අපි මෙහෙම ඉන්නකොට අපි අපේ ජීවිතේ අපිට ඕන කරන තැනකට ඇවිල්ලා අපි මේ වගේ වැඩසටහනක් කරනකොට අපිට කියන්න පුළුවන්ද ඊළඟ පරම්පරාව ඔය කියන විදිහට මහල් ගොඩනැගිල්ලක ජීවත් වෙයි කියලා. අපිට කියන්න පුළුවන් නෑ ඔවුන් ගිහලා නැවත කැලේ ජීවත් වෙයි කියලා. ඒක අපිට අයිති තීරණයක් නෙමෙයි. අපිට පුළුවන් කමක් නෑ තව පරම්පරාවක් වෙනුවෙන් තීරණ ගන්න. ඒතර ඔවුන් යම් කිසි විදියකින් ඔවුන් උත්සාහ කරොත් මේ කොළඹ තියෙන කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදිලා ගිහිල්ලා ස්වභාවික පරිසරයේ ජීවත් වෙන්න, ස්වභාවික පරිසරයත් එක්ක අලුත් නිර්මාණයක් කරගෙන අලුත් විදියට හිතලා අලුත් ජීවිතයක් ආරම්භ කරන්න ඔවුන් හිතුවදින් ඔවුන්ට අවශ්‍ය කරන පරිසරය අපි නිර්මාණය කරලා තියෙනවාද? අවුරුදු 200කට 300කට 400කට 500කට සරිලන කොන්ක්‍රීට් වනාන්තර නිර්මාණය කරන අපි හිතලා තියෙනවාද අනාගත පරම්පරාව ගැන? ඒතර අපි ඔය කියන තිරසර සංවර්ධනය ඇතුලේ ඇත්තටම
තිරසර ආර්ථිකයක් සිරසර සංවර්ධනයක් ඇතුළේ තිරසර නව නිර්මාණත් එක්ක අපි ඇත්තටම ඔය කියන තිරසර වචනයට අවශ්‍ය කරන නියම හරය දීලා තියෙනවද කියන එක අපි අපිම ප්‍රශ්න කරගන්න වෙනවා අමිල. අසීමාන්තික සිහින උදෙසා යෞවනය හෙට දවස ජයගන්න අද දවසේ පෙරමන් තරණ යෞවනයින්ට මේ වචනයක් පාසා තිබෙන ඇත්තදේ තමන්ගේ ජීවිතයට සමීප කරගත්තොත් ඔබට පුළුවන් නැත්තටම ඔබේ අනාගතය සාර්ථක කරගන්න සහ මේ ලෝකයට මේ සොබාදහමට ආදරය කරමින් ඔබේ අනාගතය හැඩගස්වා ගන්න. මහාචාර්යතුමා දැන් ඔබතුමා සඳහන් කරපු කරුණුකාරණත් එක්ක දැන් මේ අපි ඉන්න පරිසරය මේ හෙවන දෙන ගස්වැල් ඇහෙන සතා සිව්පාවුන්ගේ හඬ මේ හැමදේම මේ ශේෂ්ත්‍රවලට ආයෝජනය කරන්න පුළුවන්. අපි නවනිපැයුම් ශේෂ්ත්‍රය පිළිබඳව කතා බහ කළොත් හැම කෙනෙකුටම මේ දේවල් තමන්ගේ නව නිර්මාණාත්මක ශේෂ්ත්‍රයට යොදාගන්න පුළුවන්ද? එහෙම බැරි කෙනෙක් කොහොමද මේකට යොමු වෙන්න ඕනේ? අමිල අර බැරි කෙනෙක් ඉන්නවද කියලා හැවම ඇත්තටම මට කියන්න තියෙන්නේ එහෙම බැරි කෙනෙක් ඉන්න විදියක් නැහැ. අපි බැරි කෙනෙකුට වඩා එහා ගිහිල්ලා ඇත්තටම අපිට වැදගත්කම තියෙන්නේ මේ පුළුවන් ද බැරිද කියන දෙයට වඩා ඇත්තටම අපි මේ පරිසරයෙන් දෙයක් ඉගෙන ගන්න අපි විවෘත මනසකින් ජීවත් වෙනවද කියන එකයි වැදගත් වෙන්නේ අමිල. පරිස්සල අමිල කිව්වනේ මේ කතා කරන වචනයක් පාසා ඒකේ තියෙන ඇත්ත අපි එළියට ගන්න උත්සාහ කරමු කියලා. හැබැයි මම ඒක පොඩ්ඩක් වෙනස් කරන්න කැමතියි අමිල. කතා කරන වචනයක් පාසා ඇත්ත හෝ බොරුව අපි එතනින් උකහා ගත යුතුයි. එක පැත්තකින් ඇත්ත අපි තේරුම් ගත යුතුයි. ඒක වැදගත්කමක් තියෙනවා. වගේම තමයි බොරුවත් සමහර වෙලාවට කෙනෙක් බොරු කියනවා කියන එක අවබෝධ කර ගැනීමත් ජීවිතේ වැදගත් දෙයක් වෙන්න පුළුවන්. ඒතර කතා කරන වචනයක් පාසා ඇත්ත නැත්නම් ඒකේ තියෙන හරය උකහා ගන්නවා වගේම ඉදිරියට තියෙන සෑම පියවරක් පාසාම මේ පරිසරයෙන් උකහා ගන්න තියෙන දේවල් අනන්තයි අප්‍රමාණයි අමිල. කෙනෙකුට හිතන්න පුළුවන් අපි ජීවත් වෙන්නේ ස්වභාවික පරිසරයක් එක්ක. දැන් මේ වැඩසටහන කරන්නේ ලස්සන ස්වභාවික පරිසරයක් එක්ක හුලං හමනවා. ඔය හුලං හමනකොට සමහරලාට කෙනෙක් හිතන්න පුළුවන් දැන් අපි ළඟ ඉන්නේ තියෙන කුඹුක් ගහක අපේ ඉස්සරහින් තියෙන ලස්සන උණගස් පේලියක්. ඒතර කුඹුක් ගහ හුලඟට නැවෙන විදියයි උණගහ හුළඟට නැවෙන විදියයි වෙනස්. එතකොට ඒකයි එහෙම වෙන්නේ. එතකොට මේ ප්‍රශ්න කිරීමේ අවශ්‍යතාවය මොකද අපේ දරුවෝ නිර්මාණය වෙලා තියෙන අපේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ අමිල අවුරුද්දක් පුරා අපි උත්තර ටිකක් දෙනවා. අපි සමාජ අධ්‍යයනයේ උත්තර දෙනවා, ගණිතයේ උත්තර දෙනවා, විද්‍යාවේ උත්තර දෙනවා. උත්තර දීලා අවසානයේ විභාගෙට ගියාට පස්සේ ඒ උත්තර වලට හරියන ප්‍රශ්න හොය අපේ දරුවෝ අමුණනවා. කවදාකවත් අපේ දරුවෝ අපේ දරුවන්ගේ ජීවිතය ප්‍රශ්න කරේ නැහැ. අපේ දරුවෝ පරිසරය ප්‍රශ්න කරේ නැහැ. පරිසරය අපි පැත්තකින් තියමුකෝ අමිල. පළවෙනිම ප්‍රශ්න කරගත යුතු දෙයක් තමයි මේ ස්වභාව ධර්මයේ ඇතුලේ කියවීම අනිවාර්යම චරිතය තමයි. තමන් නිර්මාණශීලී වෙන්න කියවන්න ඕන පළවෙනිම පොත තමයි අමිල තමන් කියවීම ඉතාමත්ම වැදගත්. මාව අමිල හරි නැත්නම් වෙන චරිතයක් හරි මාව කියවලා ඒ මත පදනම් කරගෙන මගේ ජීවිතය හදන්න යනවා නම් මගේ ජීවිතේ වරදින අවස්ථා අනන්තයි අප්‍රමාණයි. මට පුළුවන්කම තියෙනවා මම කවුද කියන එක තේරුම් ගන්න, මගේ තියෙන හැකියාවන් මොනවද, ඒ වගේම මගේ නොහැකියාවන් මොනවද කියන එක තේරුම් ගන්න පුළුවන් නම් අපිට පරිසරය ඇතුලේ නිර්මාණශීලී වෙන්න. ඒතකොට පරිසරය ඊට පස්සේ ඉගෙන ගන්න පුළුවන් අපේ අවශ්‍යතාවය සහ අපේ කැමැත්ත සහ අපේ තියෙන හැකියාව පදනම් කරගෙන. සමහරවිට කෙනෙක් සංගීතයට දක්ෂ වෙන්න පුළුවන්. ඒතකොට සංගීත ශාස්ත්‍රයේ නව නිර්මාණකරුවෙක් වෙන්න පරිසරය බද්ධ කරගන්නේ කොහොමද? ඒතකොට සංගීතයේ ශාස්ත්‍රයට තමන් දක්ෂයි කියන එක අපි අඳුනගන්නේ නැතුව ඒ පුද්ගලයාට හැකියාව ලැබෙන්නේ නැහැ. ලස්සන කුරුල්ලෙක්ගේ සද්දයක් නැත්නම් මේ ගස්කොළ හෙලවෙනකොට මේ ගස්කොළ වලින් එන ශබ්දය සංගීත තනුවකට නිර්මාණය කරන්න. ඒතකොට ඔහුට පළවෙනිම අවශ්‍යතාවය තියෙන්න ඕනේ තමන්ව කියවලා තමන් නිර්මාණ කරන නැත්නම් සංගීතයට දක්ෂයෙක් කියලා තේරුම් ගන්න. අපි හිතමු කෙනෙක් තාක්ෂණයේ දක්ෂ නැත්නම් අපි එතනුත් එහාට ගිහලා තවත් අපි ඇතුළට රින් ගන්න උත්සාහ කරමු. කෙනෙක් ආසයි වෛද්‍ය විද්‍යාවට. ඒතකොට වෛද්‍ය විද්‍යාවේ අලුත් සොයාගැනීමක් කරන්න නම් ඒතකොට වෛද්‍ය විද්‍යාවේ අලුත් සොයාගැනීමක් කරන්න නම් අපිට සිද්ධ වෙනවා ඒ පරිසරය තුලින් අපි කොහොමද වෛද්‍ය විද්‍යාව අලුත් සොයාගැනීමක් කරන්න කියලා යන්න හදනවා නම් ඔහු පළවෙනියම තේරුම් ගත යුතු දෙයක් තමයි ඔහු වෛද්‍ය විද්‍යාවට ආසයි. වෛද්‍ය විද්‍යාලය ඇතුලේ මනුස්සයන්ටද ප්‍රතිකාර කරන්න කැමති, සත්තුන්ටද ප්‍රතිකාර කරන්න කැමති. ඒ වගේ තමන්ව කියවීම. මොකද අපේ අධ්‍යාපන ක්‍රමයේ නිර්මාණය වෙලා තියෙන අමිල හැමෝම එකම මිනුම් දණ්ඩකින් මනින්න. උසස් පෙළ, සාමාන්‍ය පෙළ නැත්නම් අපි කියන ශිෂ්‍යත්වය ඔය ඔක්කොගෙම මනලා අපි ක්‍රීම් එක තෝරගත්තට මේ ක්‍රීම් එක ඇතුළෙත් අපි නියම චරිතය තෝරගත්ත චරිතය ඉන්නවද කියන එක ගැන අපිට ගැටලුවක් තියෙනවා. ඕක ඇතුළේ අපිට හැලෙන ප්‍රමාණය අනන්තයි. ඒතකොට හැලෙන ප්‍රමාණය ඇතුළේ අපිට පුළුවන් නම් ඔවුන්ට අවස්ථාව දෙන්න, තමන්ව කියවන්න. ඒ කියවීම ඇතුළේ අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන් පරිසරය කියවන්න. ඉස්සෙල්ලාම කිව්වා වගේ ගහක් නැවෙන විදිය, ගහේ හුලං එන ස්ථානයේ පොළවය, කියන්නේ පොළවට ආසන්නයේද හුලං එන්නේ, උඩින්
මුලින්ද හුලං එන්නේ. එතනුත් එහාට ගියොත් අපි දැන් අපි මේ අපිට පරිසරයේ ඉන්න පුංචි කුරුල්ලෝ අද හොඳට හුලං හමනවා. ඒතර මේ කුරුල්ලෙකුට හුලං වදිනකොට කුරුල්ලා මේ ඉස්සරහටද නැවෙන්නේ පිටිපස්සද නැවෙන්නේ. ඒක ඇතුලේ අපිට බල තුලිතය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්. අර පන්ති කාමරේ අපි විෂය දැනුවත් එක්ක අපි ඉගෙන ගන්න බල තුලිතයට වඩා එහා ගිහිල්ලා ස්වභාවිකවම කෙනෙක් කොහොමද බල තුලිතේ තියාගන්නේ කියන එක හිතා ගන්න පුළුවන්. අපි මෙහෙම පඩියක් උඩ වාඩි වෙලා ඉන්නකොට අපි පිටිපස්සට නැවුනොත් අපි වැටෙනවා කියන එක අමිල මං හිතන්නේ නෑ අපිට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ කියලා. ඒක ඇතුලේ අපි දන්නවා ගුරුත්ව කේන්ද්‍රය අපි වැදිලා තියෙන තැනින් එහාට ඕන දැන් අපිට වැටෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ පුංචි කරුණු කාරණා වලින් තමයි අමිල මහා ලොකු නිර්මාණ බිහි වෙන්නේ. අර වතුර මේ බිඳුවෙන් බිඳුව ඇවිල්ලා මහා ගංගා නිර්මාණය වෙනවා වගේ අපිට මේ පරිසරයෙන් උකහාගත හැකි මේ පුංචි දේවල් ටික එළියට ගන්න පුළුවන් නම් ඒ පුංචි දේවල් සංකලනය කරන්න පුළුවන් නම් එතනොත් එහාට ගිහලා මේ පුංචි විවිධ ශේෂ්ඨවල පුංචි දේවල් එකතු කරගත්ත පිරිස් ටික එකතු කරගන්න පුළුවන් නම් අපිට විශාල පරිමාණයේ නව නිර්මාණ කිරීමේ හැකියාව තියෙනවා. අපි මේ කතා කරපු තිරසර සංවර්ධනීය ඉලක්ක ඒ වගේම සබාදහම රැකගනිමින් අනාගතයට පිවිසෙන්නේ කොහොමද කියන කරුණුකාරණා එක්කාසු කරගනිමින් නවනිපැයුම් ශේෂ්ත්‍ර ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ අපි කතා බහ කළා. මේ මිහිතලය සුවපත් කරමින් අනාගත ලෝකය අනාගත අභියෝග ජය ගන්න ආකාරය පිළිබඳ අපි යෞවනයේ වැඩසටහනින් ඉදිරියටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මහාචාර්ය රංගික හල්වතුර මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් අපි යෞවනයේ අසීමාන්තික සිහින ජය ගන්න ඔබට උදව්වක් වෙන යෞවනයේ වැඩසටහනින් සමුගන්න ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. අසීමාන්තික සිහින උදෙසා යෞවනය